මාබිම අපූර්ව වැඩසටහනක් එක්ක අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ ඇලහැර බකමූණ සෑගල කියන කෘෂිකාර්මික ගම්මානයට. ඔබ මේ දකින පතෝල වගාව බොහොම සාර්ථක ලස්සන අපූරු පතෝල වගාවක් තුල තමයි අපි මේ වෙලාවේ රැඳිලා ඉන්නේ. ඉතින් මේ වගාවේ විස්තර සියලු විස්තර කතා බහ කරන්නට සූදානම් වෙනවා අපි මේ පතෝල වගාවට අදාළ පතෝල වගාවට සම්බන්ධ ඒ ගොවි මහත්මයා සමගින්. තරුණ ගොවි මහත්මයෙක් තමයි මේ පතෝල වගාව සාර්ථකව කරගෙන යන්නේ. ඉතින් ඒ ගොවි මහතා මේ පතෝල වගාව කොහොමද පටන් ගත්තේ? මේ පතෝල වගාව සඳහා බිම් සකස් කිරීමේ ඉඳලා අස්වනු නෙලන ස්ථානය දක්වා මේ කටයුත්ත දක්වාම කොහොමද මේ වැඩ කටයුතු ටික දිගහැරෙන්නේ කියන කාරණාව මේ බොහෝ දේවල් අපි කතා බහ කරන්නට සූදානම් වෙනවා මේ ගොවි බිමේ ඉඳගෙනම. අපේ ගොවි මහත්මත් එක්ක අපි මාබිම වැඩසටහන ඇතුළේදී අපි මේ ගොවි බිම සිසාරා ඇවිදගෙන යන්නට සූදානම් වෙනවා. ඉතාමත්ම විශාල ප්‍රමාණයක ගොවි බිමක් ලොකු පතෝල මැස්සක්. සාමාන්‍යයෙන් මේ කතා බහට කියන්නේ මේ ගුණත් නැති අගුණත් නැති පතෝල වගේ කියලානේ කතාවට කියන්නේ. නමුත් මේ පතෝලවල බොහොම ඉහළ ගුණදායක බවක් තියෙනවා කියලා විශේෂයෙන්ම මේ අපේ උදා ඉර නරඹන අපේ හිතවතුන් දන්නව ඇති. විශේෂයෙන්ම හෙළසුව වගේ ආයුර්වේද වැඩසටහන් වලට සහ සම්බන්ධ වෙන ආයුර්වේද වෛද්‍යවරුන් ඒ වගේම තවත් බටහිර වෛද්‍යවරුන් සමගින් පවත්වන වැඩසටහන් තියෙනවා. මේ හැම එකකදීම මේ පතෝලවල තියෙන ගුණ පිළිබඳව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. ඉතින් ඒ වගේ බොහොම ගුණදායක වැදගත් වගාවක් සම්බන්ධව තමයි අපි අද දවසේදී කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. එන්න අපිත් එක්ක මේ වගාව තුල තියෙන අපූර්වත්වය විචිත්‍රත්වය ඔබට පෙන්වන ගමන් මේ වගේ වගාවක් සිදු කරගන්නේ කොහොමද? මේ වගේ වගාවකට ඔබත් කැමති නම් මේ වගේ වගාවක් සඳහා ඔබ මුල පුරන්නේ කොහොමද? ප්‍රවිෂ්ටයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව එළවලු වගාවේ අසල දැනුමක් තියෙන සාම්ප්‍රදායිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන මේ ගොවි මහත්තුරුත් එක්ක අපි කතා බහ කරන්නට සූදානම් වෙනවා. පතෝල වගාව ගැන මෙතනින් ඉදිරියට බොහොම අපූර්ව කතා බහක් අපි දිගහරින්නට සූදානම් වෙනවා. ඉතින් අපි මේ ගමනේ එක තැනක අපිට පේනවා අපේ ගොවි මහත්මයා දිමුතු ගොවි මහත්මයා රැඳිලා ඉන්නවා වගාවේ නඩත්තු කටයුත්තකුත් සමග. අපි එතුමා ළඟට යන්නට තමයි මේ සූදානම් වෙන්නේ. අපි එතුමන්ට ආයුබෝවන් කියලා පටන් ගමු. ඊට කලින් අපි එතුමා ඉන්න තැනට ඉක්මනටම යමු. කරවිල පතෝල ඇටකොළු මේ වගේ මැස්සක් ඇතුළට ආවොත් ඉතින් ටිකක් කොන්ද නමාගෙන තමයි යන්න වෙන්නේ. අපි හොයන්නේ අපේ ගොවි මහත්මයා කොහෙද ඉන්නේ කියලා. පේනවා වගාවේ නඩත්තු කටයුත්තක තමයි එතුමා ඉන්නේ. කතා කරලා බලමු එතුමා එක්ක කතා කරන්න බොහෝ දේවල් තියෙන හින්දා. ආයුබෝවන් මේ දිමුතු මහත්තයා. මේ තමයි අපේ ගොවි මහත්මයා. අපි එතුමා එක්ක වගාව ඇතුලේ ඇවිදගෙන යන ගමන් කතා බහ කරන්න සූදානම් වෙනවා. මේ දිමුතු මහත්තයා දැන් මේ අපි ඔබතුමාගේ වගාව ඇතුළටනේ ආවේ. ඉතින් ඒ අවස්ථාව ලබා දීපු එක ගැනත් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙන අතරතුරේදී මේ මාබිම අපි ලංකාව පුරාම තියෙන මේ කෘෂිකාර්මික පරිසරයන්ට ගිහිල්ලා ඒ පරිසරයන් වල තියෙන විශේෂත්වයන් ඒ වගේම වගාවන් පිළිබඳව මේ වගේ බොහෝ දේවල් ගැන කතා බහ කරනවා. දැන් අද අපි ඔබතුමාගේ මේ සාර්ථක පතෝල වගාව ඇතුළට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට මේ පළවෙනි අස්වැන්නද මේ වගාව මේ හැදිලා තියෙන්නේ? පළවෙනි අස්වැන්න. ඒ කියන්නේ තාම වෙළඳපොළට නිකුත් කරේ නැහැ. එකපාරක් කැපුවා. දැන් සතියක් විතර වෙනවා. දැන් අහෙට කපන්න ඉන්නේ. කොහොමද මේ පාර හොඳද? හොඳයි. මේ පාර හොඳයි නේ. එතකොට දැන් මේ පහුගිය ටිකේ ගොවියෝ ගොඩ දෙනෙකුගෙන් පොඩි මැසිවිල්ලක් තිබුණා කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. එහෙම නැත්නම් මේ COVID-19 ගෝලීය වසංගත තත්ත්වෙත් එක්ක මේ ගොවියටත් මේකෙන් පහරක් වැදුණයි කියලා. ඔව් වැදුණා. අපිට මේ එළවලු දී ගන්න බැරුව ගියා. මාකට් මෙහෙම පස්සේ ගිය පාට ඉස්සලා පාරේ මේ පාරේ එහෙම නැති වගේ.
ඔව් මේ පාර දැන් එක කොටසක් සාර්ථකව විකුණාවා කියන්නේ ඉදිරියටත් ප්‍රශ්නයක් නොවේ කියලා බලාපොරොත්තු වෙනවා නේද? එහෙම ඉතින් මේ අපි එහෙම ප්‍රාර්ථනාත් කරනවා මේ මොකද අපේ ගොවි මහත්තුරු සතුටින් එයාලගේ වගා කටයුතු කරලා එයාලගේ ප්‍රතිඵල සාර්ථක වෙන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනය සහ රටේම ප්‍රාර්ථනය වෙන්නේ. මේ දිමුතු මහත්මයා මේ දිමුතු අයියා කිව්වට කමක් නැතුව ඇති අපේ සහෝදර මේ මහත්තුරුනේ. ඒ නිසා මේ දිමුතු අයියා දැන් මේ පතෝල වගාවක් රැකගන්නත් ටිකක් අමාරුයිනේ නේද? ඒ කියන්නේ සත්තුන්ගේ හානිය ඒ වගේම මේක නඩත්තු කිරීම මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවානේ. එතකොට දැන් මේ පැත්තේ අපි එනකොට මේ ඇලහැර බකමූණ පැත්තේ එනකොට මේ කතා බහ කරනකොට වැඩිහිටියෝ බොහෝ දෙනෙක් කිව්වා මේ වල්ලලින්ගෙන් යම්කිසි උවදුරක් තර්ජනයක් තියෙනවා කියලා. මේ පතෝල වගාවට ඔබතුමාට ගැටලුවක් නැද්ද? කොහොමද මේක රැකගන්නේ? රකිනවා දැන් අදපු දායින රකින්න මැස්ල ගහපු දායින. ඔව්. නැත්තම් මෙව්වා කඩාන යනවා තත්ත්ව ඇවිල්ලා. ඒ කියන්නේ දැන් මේ වල්ලලී වෙනුවෙන් අලි වැටක් ඉදි කරලා හරි ඒ රජයේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම් ටික ඉටු කරලා දීලා තියෙනවද ඔයගොල්ලොන්ට? එහෙම තියලා තියෙන පල්ලෙය දැන් ගඟ අයින් තමයි දාලා තින්නේ අලිවට. ඔව්. ඒත් ඒව කඩාන එනවා. මේ ඉන්න ගස් පෙරලා ඒවට ගස් දාලා ඒව පෙරලන එනවා. එතකොට දැන් මේ වගාවල් රැකගන්න මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? අපි ලයිට් දාලා ඉතින් රකින්න රැයට හැමදාම. මේ එතකොට දැන් සාමාන්‍යයෙන් මේ අපි දැක්කා විදුලි වැටවල් මේ පාත් කරගෙනත් අලි ආපු තැන්. එතකොට මේ හැමදාම මේ වගාව රකින්න ඕනේ නේද? රැම රකින්න ඕනේ. සාමාන්‍ය රාත්‍රී කාලේ තමයි අලියා ගොඩක් වෙලාට ඉන්නේ නේද? එතකොට මේ යායම හැම ගොවි මහත්මයෙක්ම රැට මේ නිදි වර්ජිතව මේ රැක ගැනීමේ කටයුතු කරනවා. ඔව්. මේ එතකොට දැන් මේ අහගෙන ඉන්න අපේ හිතවතුන්ට වැටහීමක් තියෙන්නට ඕනේ මේ එළවලුවක් ගෙදර මේ කුස්සියට අරගෙන එන එක. එහෙම නැත්නම් වෙළඳ පොලෙන් අරගෙන ඇවිල්ලා අපි අපේ පිඟානට ව්‍යංජනයක් එකතු කරගන්නවට වඩා ලොකු මහන්සියක් සහ ඒක එතෙන්ට ගේන්න මාර කැපකිරීමක් කරන පිරිසක් මේ රටේ ජීවත් වෙනවා කියන කාරණෙත් ටිකක් මතක තියාගන්න ඕනේ. ටිකක් නෙමෙයි හොඳටම මතක තියාගන්න ඕනේ. මේ ජීවිතෙත් එක්කත් ඔට්ටු අල්ලලා තමයි මේ එළවලු වගාව රැකගන්නේ ගොඩක් වෙලාවට නේද? මේ කියන්නේ අලියා කියන්නෙත් රැකගන්න ඕනේ සම්පතක් රටට. ඒ වගේම තමයි මේ මොන දේ කරන්නත් මිනිස්සු රැකිලා ඉන්න ඕනේ. මිනිස්සු රැකෙන්න නම් එයාගේ ජීවන මාර්ගය රැකිලා තියෙන්න ඕනේ. ඉතින් මෙහි ඉන්න ගොඩ දෙනෙකුගේ ජීවන මාර්ගය තමයි කෘෂි කර්මාන්තය. ඒක රැකගන්න නම් පුදුම විදිහේ කැපකිරීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කතා කරගෙන මේ ඉදිරියට යමු. මේ පතෝල වගාව දැක්කහම කෙනෙකුට මේ ප්‍රිය උපදවනවා. මේ ලොකුවට කරල් හැදිලා බොහොම අපූර්වට හොඳට තියෙනවා මේ පිළිවෙලට නඩත්තු කරලා තියෙනවා. එතකොට මේ දිමුතු මහත්මයා දැන් අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න මේ දැන් කෙනෙකුට දැන් ඔබතුමාගේ වගාව අපූර්වට ලස්සනට තියෙනවානේ. මේ ඇත්තටම අපේ රූපරාමු වලින් අපිව නරඹන අපේ හිතවතුන්ට මේ වගාව හරි අපූර්වට පිළිවෙලට කරලා තියෙනවා කියලා තේරෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ නරඹන බොහෝ දෙනෙක් මේ ජීවන වෘත්තිය විදිහට කෘෂි කර්මාන්තයේ යෙදෙන අය නොවෙන්නට පුළුවන්. නමුත් ඒ කෙනෙකුට ගෙදරක නිකන් මේ විනෝදයට එහෙම නැත්නම් විවේක කාලය වෙනුවෙන් සමහර විශ්‍රාමික කෙනෙක් ඉන්නවා නම් එයාට හිතෙන්නට පුළුවන් අනේ ගහක එහෙම නැත්නම් එළවලුවක් වගා කරලා ඒකෙන් තෘප්තියක් ලබන කෙනෙකුට දැන් මේ වගේ මේ පතෝල මැස්සක් කුඩාවට හෝ දාගන්න හිතෙන කෙනෙකුට දැන් ඔබතුමා මේ අත්දැකීම් තියෙන මේ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරපු ගොවි මහත්මයෙක් විදිහට මේ පතෝල මැස්සක් කොහොමද නඩත්තු කරගන්නේ? මුල ඉඳලා අපි මේ බිම් සකස් කරගන්න විදිහේ ඉඳලා පොඩි දෙයක් කිව්වොත් අපි මුලින්ම ප්‍රශ්න විදිහට යමුකෝ. කොහොමද පතෝල වගාවක් වෙනුවෙන් බිම් සකස් කිරීම කරගන්නේ? ඉස්සෙල්ලා බිම හොඳට වල් කපලා වල් සුද්ධ කරගෙන මේ හා ගන්න ඕනේ. අඩි 4න් 4 වගේ පාච්චි දා ගන්න ඕනේ. අඩි 4 පාච්චි වගේ. ඒක දාගෙන අඩි 3ක් 4ක් විතර කියලා මේ පස ඉතල මුදුන් කරන්න ඕනේ. වල යට හිටවන තැන. ඔව්. ඒකල්ලා දැන් මේක ඔහොම මුදුන් කරලා ඔව්. මුදුන් කරලා ඔහොම තුනි කරලා යට හිටවනවා. ඔව්. ඒකල්ලා මේ අඩි 3ක් 4ක් වගේ තමයි පරතරේ තියන්නේ එක පැලයක දෙකක. ඔව්. ඒක 4න් 4ට වයි තියන්න ඕනේ. ඔව්. නැත්තම් මැස්ස ගෙතුනහම කරල් අල්ලන්නේ නැහැ ගොඩක් ගෙතුනහම. ඔව්. දැන් මේ හාන්න ඕනි කියලා කිව්වනේ. සාමාන්‍යයෙන් උදැල්ලකින් වුණත් පස පෙරලා ගත්තා නම් ප්‍රමාණවත් නේද? පුළුවන්. තමයි පස මුල් කරගන්න ඕනේ. ආහා. නැත්තම් මේකේ මුල් දුවන්නේ නැහැ මේ හැම කොටුව වැල් හිටිනවා. ඊට පස්සේ මේ මුදුන් කරගන්න ඕනේ පරතරේ තියන්න ඕනේ කිව්වේ කොච්චරක්ද පැල දෙක? 4ක්වත් තියන්න. අඩි 4ක් වගේ. දෙපැත්තම අඩි 4 4 වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ මැහි කෝටු හිටවල තියෙනවා. මැහි කෝටු හිටවන්නේ ඉතින් ටිකක් වැල දිව්වෙන් පස්සේ හිටවන්න ඕනේ. ආහා. එතකොට දැන් අපි හිතමුකෝ මේ බීජ මේ එකක් හෝ දෙකක් එක වලකට දැම්මා කියලා. එක බීජයක්ද දාන්නේ දෙකක්ද දාන්නේ? අපි නම් දාන 3ක් විතර. 3ක් විතර. වෙන්නේ නැහැ තියෙනවා ගොඩක් මේ
ගොඩක්ම ගොඩක්ම තුනක් දාපම එකක් කරි පැලෙනවා දැන් තුනක් දාපුව තම මේ පැලවෙලා තියෙන එකක් ඕ දැන් එතකොට මේ දැම් බීජ තුන ගාන හෝ දෙක ගාන හෝ මේක මේක වලකට එමනත්නයි මුදුන් කරගත්තු තැනකට දාගෙන අදාළ පරතරය තියලා හදාගෙන ගියාට පස්සේ මුලින්ම මේවට සාමාන්‍යයෙන් මේ ඔබතුමන්ලා මේ ජීවන වෘතියක් විදිහට කරන නිසා මේ පොහොර වර්ග සහ යොදන්නට සිද්ධ වෙනවා නේද? එතකොට දැන් පොහොරේදීම කරන්නේ ඉස්සෙල්ලම කොහොමද ඒකේ පිළිවෙල කොහොමද යන්නේ? පොහොර ඉතින් වල කොටක් දැන් වල මුදුන් කරනවානේ. ඔව්. ඒ වල මුදුන් කරනකොට පොහොරම අකුරක් කරන් දාන වලට. හහ. ඒකලා එක කවලන් ඉන්න කොටනවා. ඒ මොන පොහොරද ඒ දාන්නේ? කැට පොහොර. මඩ පොහොර. මඩ පොහොර. ඔව්. එතකොට මඩ පොහොර අහුරක් කරගෙන දානවා. එක වලකට අහුර ගානේ දාගෙන. දානවා. දාලා ඒක බිමට නිකන් දාලා ඒක කවලන් ඉන්න කොටනවා. හහ. ඒක තමයි පස් මුදුන් කරන්නේ. ඒකල යම්කිසි කාල සීමාවක් තියලාද ඒකට මේ නෑ නෑ එහෙම තියන්නේ නෑ. තව දෙයක් පරක් වෙනවා හදන්න පරක් වෙනවා පාටි ටිකම දාගන්න. ඔව්. ඒක හදාගන්න පුළුවන්. ඒකල මේ පස් ටික තුනී කරලා මේ පොඩක් මුදුන් කරන්නේ නැත්තම් වහිනකොට වැල් කුණු වෙනවා. හහ. මේ හං වෙනවා. ඔව්. ඒ කියන්නේ මේ දැන් ඒ අපි යට දාගත්තට පස්සේ ඒකෙන් මේ ගහ මතුවෙලා එනකොට වැල මතුවෙලා එනකොට ඊට පස්සේ නැවත මේ මුදුන් කර ගැනීමක් කරනවද? නෑ ආයෙ මුදුන් කරන්නේ නෑ එච්චර තමයි. හහ. ඒ මුදුන් කරලා ඉවරලා ඉතින් ටික දවසක් ගියාට පස්සේ දවස් 12ක් 10ක් වෙනවා පැලෙලා උඩ වෙන්නේ. ඔව්. පැලේ ඇටේ පැලෙන්නේ. ඔව්. ඒ පැලුණාන් පස්සේ මේ ටික වැල ගියාට පස්සේ අඩියක් විතර කෝටු කපලා හිටවන්න ඕනේ. ඔව්. ඒකත් මේ ළඟම හිටවන්න නැතුව තම පස්සේ හිටවන්න නැතුව ඈත හිටව ගන්න ඕනේ. ඒ කියන්නේ පැලයට සාමාන්‍යයෙන් අඩියක්වත් අඩියක් වගේ සාමාන්‍ය අංකල් 3-4ක් ඒ ආසන්න ප්‍රමාණය කියන්නේ පැලේ මුලට බදින්නේ නැති වෙන්න මේ හිටව ගන්න ඕනේ. එතකොට දැන් මේ මැහි ටිකක් ශක්තිමත් කෝටුවක් තමයි හිටව ගන්න ඕනේ සාමාන්‍යයෙන්. තක්කාලි කෝටුවකට වඩා ශක්තිමත් කෝටුවක් තමයි හිටව ගන්න ඕනේ. මේක ටික දවසක් ගියාම මේ දිරලා නැස්ත කඩා වැටෙනවා මේ වැස්සක් තියලා මේ කන්නේ වහින කන්නේ. ඔව්. අනිත් කන්න වල හදන්න බෑ හුලන්නේ. ඔව්. හුලන් කාට හදන්න බෑ. කොඩ වෙනවා. එතකොට මේ විදිහට මේ දින 12ක් 15ක් වගේ යනකොට මේ මැහි කෝටුව හිටව ගන්නටත් ඕනේ. මාසයක් විතර හිටවන කමන්නේ. මාසයක් යනවා හිටවන්න. මාසයක් විතර යනකොට මේ මැහි කෝටුව මේකට හිටව ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මේ මැස්ස ගහනවා. මේකත් යම්කිසි රටාවක් ඇති නේද මැස්ස ගහන. මේ මැස්ස ගහන කටයුත්ත සිද්ධ වෙන්නේ කොහොමද? මැස්ස ඉස්සල්ලා ගහන්නේ දැන් මේ කණු හිටවලා තියෙන්නේ. ඔව්. ওই කණු මේ කෙලින් බල්ලා එක පොලිමක් දැන් කෙලින් හිටව ගන්නවා ওই විදියට. ඔව්. දැන් මේ අතර අදින්න බෑ දැන් කෙලින් නෑනේ. ඔව්. මේ කෙලින් මේ පැත්තට මේ ලණුව එක පොලිමක් අදින්න ඕනේ හැම කණුවකටම. හැම කණුවකටම. ඔව් පටල එක පොලිමක් අදින්න ඕනේ. ඔව්. එහෙම ඇදලි වෙලා මේ ලණුව ආයි මේ පැත්තට අදින්න ඕනේ. ඒ කියන්නේ හරස් ලණුව ඒ ලණුව වලට පටලවලා නැවත අදින්න ඕනේ. ඔව් හැමතැනම පටලලා මතක් කරන්නේ තැන් තැන් වල පටලන්න ඕනේ. නැත්තම් මේ මැස්ස ගෙතනකොට මේ ලණුව මෙහෙම ඇදෙනවා. මේ ඔව් රේලුව වලට. මේ ඊට පස්සේ මේ දැන් මම දැක්කා පිටින් මේ අර වෙනමම මේ කුඤ්ඤ වගේක් වගේ ගහලා හිර කරලා තියෙනවා. ඒක කොහොමද ඒ කටයුතු කරන්නේ? මේක ඇදලා ඉවරනම් පස්සේ මේ ලණුවත් දැන් මේ පෝලිං අදිනවනේ. ඔව්. පෝලිං ඇදලා ඉවරලා මේකත් අදින්න ඕනේ. ඔව්. ඒක ඇදලා වටේ තියෙන හැම කණුම තියෙන්නේ. ඔව්. දැන් එළියට පිට කණු තියෙන්නේ මේ වගේ. ඔව්. ඒ හැම කණුවම උඩින් අල්ලලා ගැට ගහලා එහා පැත්තෙන් කුඤ්ඤක් ගහලා ඉවරලා දෙන්නෙක් ඕන වැඩිද. ඒ කියන්නේ මේ මැස්ස ටිකක් අර හයියට තියෙන තමයි මෙහෙම එළියට ඇදලා වටේම බඳින්නේ නේද? නැත්තම් මේ ලණුව මේක අදිනකොට අනිල් ලණුව බුරුල් වෙන්න බලනවා. හා හා හා. දැන් මෙහෙම ඇදපුවම අර කෙරවල ගැට ගහපු ලණුව මෙහෙම ඇදපුවම අනිල් ලණුව බුරුල් වෙනවා. ඔව්. ඒකට කරන්නේ මෙහෙමද ලණුවක් ගැට ගහලා කුඤ්ඤක් ගහලා දෙවටේට ඒ කුඤ්ඤෝට අදින්න ඕනේ. එතකොට මැස්ස ඇදෙන හොඳට. ඒකත් මේ මං හිතන්නේ තනියෙන් කරන්නත් අමාරුයි නේද? තනියෙන් කරන්න බෑ දෙන්නෙක් ඕනේ. දෙන්නෙක්වත් අඩුම වශයෙන් ඉන්නට ඕනේ මේ වැඩේ කරගන්න. කෙනෙක් ඕනේ කෙනෙක් ගැට ගන්න ඕනේ. ගැට ගන්න ඕනේ. දැන් මේ සාමාන්‍යයෙන් අක්කරයක වගේ වගාවක්ද මෙතන තියෙන්නේ? අක්කර භාගයක් තියෙනවා. අක්කර භාගයක් කියන්නේ ලොකු මැස්සක් නේද? වලවල් 1000ක් තියෙනවා. වලවල් 1000ක්. ඒ කියන්නේ සාමාන්‍ය අක්කරයකට පතෝල වැල් කීයක් විතර හදා ගන්න පුළුවන්ද සාමාන්‍ය? වලවල් කීයක් විතර හදා ගන්න පුළුවන්? 1100ක් විතර. 1100ක් විතර නේද? 1050ක් කියනවා මේකෙත්. මේකෙත් තියෙනවා. ඔව්. ඒ කියන්නේ අක්කර භාගයකටද? අක්කර භාගයකට පැල මේකේ 1050ක් විතර තියෙනවා. ඔව්. ඒ කියන්නේ අක්කර එකම හදනවා නම් 2000කට ආසන්න සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන්. 250ක් හැදුවේ හැකි. ඔන්න මේක ගැනත් ඔබට අවධානය යොමු කරගන්නට පුළුවන්. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් මේකේ දැන් අපි හිටවලා කොච්චර කාලෙකින් වගේද අපි අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ? මාස 2කමාරක් යනවා. 2කමාරක් යද්දි අල්ලනවා කරල්. ඔව්. ඒත් ඉතින් හරියට අල්ලන්නේ නැහැ. තාම දැන් මේක දැන් 3ක් වෙනවා මේ මාසේ 15ට.
ඒකට හේතු ඇයි කියන්නේ අඩු වැඩි වෙන්න එහෙම නැත්නම් මේ පළදාව ඉක්මන් වෙන්න මේකට මොකක් හරි හේතුවක් තියනවද නැත්නම් මේ කියන්නේ දැන් මාස 2ක් වෙන්න පුළුවන් 3ක් වෙන්න පුළුවන් එහෙම නිශ්චිතව කියන්න බෑ නේද? එහෙම තමයි නිශ්චිත කියන්නේ මේ මාස 2ක් විතර ඇද්දාම මැස්ස ගෙතන මේ උන්ට යන්නේ වැල. ඔව්. දෙකමාරක් තුනක් යනකොට කැපෙනවා. දෙකමාරක් ඇදි කැපෙනවා. දැන් මේකට දැන් මාසයයි මාස 2යි දවස් 15ක් විතරනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 2කමාරක් වගේ වෙනවා. 2කමාර දැන් කපන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා නේද? දැන් කපන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් හැම කරලක්ම මේ මට්ටමට වගේ ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද? ඔව් මේ කරල මෙහෙම ගත්ත හැකි දැන් මේ කරල ඒක මේ වගේ වෙනවා. ඔව්. දැන් සමහර කරල එහෙම වෙන්නේ මේ වකුටු වෙන්නේ මේ අර ඉල්මැස්සා ගහනකොට තමයි. දැන් මේ කරල එහෙමයි දික් වෙන්නේ නැහැ. ඉල්මැස්සා ගහලා තියෙන්නේ. මැස්සොල්ලක් තෙල් ගහනවා ඉතින් හරිම අමාරු කරගන්න. දැන් මේ හැම තැනකින්ම එන කතන්දරයක් තමයි මේ ඉල්මැස්සා ලොකු ප්‍රශ්නයක් කියලා. ඔව්. තෙල් ගැහුවට හරියන්නේ නැහැ මේ එක ඔය අන්නාසිත් කියලා එල්ලනවා. පොල් කටුවට දාලා ගැට ගහලා ඒකට පිරුඩෙන් දාලා ඌව මේ තැන් තැන් වල එල්ලපුවම එයා ඇවිල්ලා වහනවා ඒකේ. වහපුවම අර පිරුඩෙන් දිය කරලා දාන්න. එතකොට ඒකෙන් මැරෙනවා. ඒ කියන්නේ සතාව මේ පාලනය කර ගැනීම සඳහා යම් කිසි රසායනයක් යොදා ගන්නම සිද්ධ වෙනවා. එතකොට දැන් අර සාමාන්‍යයෙන් කුඩා වගාවක්, ගෙවතු වගාවක් වගේ නම් අපිට අර මේ පොලිතින් කවරයක් මේ කරල හැදෙන කාලෙම දාලා යම් රැක ගැනීමක් කරගන්න පුළුවන් නේද? පුළුවන්. ඉතින් මෙව්වට එහෙම කරන්න අමාරුයි මේ. ඔව් සාමාන්‍යයෙන් කරල් දහස් ගානක් තියෙන තැනකට ප්‍රායෝගිකව කරන්නට අපහසු තත්ත්වයක් තියෙනවා. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ කාලෙදී අර කාබනික ගොවිතැන කියන එක ටිකක් ප්‍රචලිත වෙලා තියෙනවනේ. එතකොට මේ දිමුතු මහත්මයා අපි දැකලා තියෙනවා සමහර මහා පරිමාණ වගාවන් වුණත් මේ පොලිතින් එක දාලා කරන අවස්ථාවල්. හැබැයි ඒ අය මේ අර අපනයන වෙළඳපොළ බලාගෙන ඒ කියන්නේ පිටරට යවන්න බලාගෙන වගා කටයුතු කරන පිරිස්. එතකොට දැන් ඔබතුමන්ලට කවුරුත් ආයතනයකින් පුද්ගලික ආයතනයකින් හෝ රාජ්‍ය ආයතනයකින් හෝ යම්කිසි පෙළඹවීමක් එහෙම නැත්නම් මේ අය අස්වනු මිලදී ගන්නවා කියන සහතිකය දීලා සාමාන්‍ය ස්ථාවර මිලක් දීලා ඊට පස්සේ කාබනික ගොවිතැනක් කරන්න කියලා යෝජනාවක් එහෙම කරලා නැද්ද මේ වෙනතුරු කවුරුත් එහෙම? එහෙමනම් කියලා නෑ අපිට කවුරුත් ඇවිල්ලා මේ අපි ඉතින් ওই මාකට් යන්න බලන් තමයි සමහරක් කට්ටිය හදන ওই කිව්වා වගේ මේ පිටරට යවන්න මේ වන්තර පැකට් කරලා එහෙම හදනවා. ඔව් දැන් අපේ දැන් මේ මාබිම වැඩසටහන් නරඹන සමහර වෙලාවට මේ අපනයන තත්ත්වයේ කෘෂි නිෂ්පාදන ඒවා සකස් කරලා පිටරටවල් වලට යවන එහෙම නැත්නම් අපනයනය කරන ආයතනවල ප්‍රධානීන් එහෙම නැත්නම් ඒ වගේ නිලධාරීන් අපට කතා බහ කරලා අපිත් සමග විමසනවා සමහර වෙලාවට මේ කාබනික ගොවිතැන කරන ගොවි මහත්තුරු ඉන්නවාද අපට සම්බන්ධ කරලා දෙන්න මේ වගේ ඉල්ලීම් තියෙනවා. එතකොට කවුරු හරි ඒ වගේ ආයතනයකින් ඔබතුමන්ලට කතා කරලා එයාලගේ කොන්දේසි වලට අනුව ඒ කියන්නේ මේ කෘෂි රසායන යොදන්නෙම නැතුව හෝ එහෙම නැත්නම් අවම මට්ටමින් යොදලා එයාලා කියන කොන්දේසි වලට අනුව යොදලා මේ වගාවක් කරවතින් ඔබට ස්ථාවර මිලක් දීලා ඒ අය මිලදී ගන්න බවට සහතිකයක් දුන්නොතින් ඒ වගේ ගොවිතැනකට යොමු වෙන්න කැමැත්තක් තියෙනවද? එහෙම පුළුවන්. අපිට කවදාවත් උදව්වක් දෙනවා නම් ඉතින් එහෙම කරන්න පුළුවන්. අපිට එහෙම කරන්න කවුරු නැතුව තමයි ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් දිමුතයි මේ දැන් මේ අක්‍රභාගික ඔබතුමා කරලා තියෙන වගාව මේ මට්ටමට ගන්න කොච්චර විතර වියදමක් දල වශයෙන් හරියටම මෙච්චරයි කියලා කියන්න අවශ්‍ය නැහැ. දල වශයෙන් කොච්චර වගේ වියදමක් කොයි තරම් මුදලක් වැය කරලා තියෙනවද මේ වෙද්දි? මේ වෙද්දි මේකට කියන තියෙනවා දැන් රුපියල් 30000 විතර කියන තියෙනවා මේ කොටුවට. තවත් ඉතින් වියදම් දැන් ඉතින් අවුලක් නැහැ මේ කැපෙන හින්දා. දැන් මෙච්චර කාලයක් අතිසාලි තමයි වියදම් කරේ. ඔව් සාමාන්‍ය රුපියල් 30000ක වගේ වියදමක් මේ වෙනකොට කරලා තියෙනවා. එතකොට දින ගණන වශයෙන් ගත්තොත් මේ කොටුව වෙනුවෙන් කොච්චර කාලයක් මහන්සි වෙලා තියෙනවද දින වශයෙන් ගත්තොත් ඔබේ? මාසයක් විතර මහන්සිලා තියෙනවා. මාසයක් විතර මහන්සිලා තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් රුපියල් 30000 40000ක වියදමක් මේ වෙනකොට කරලා තියෙනවා. එතකොට මම මේ ඔබතුමාගේ මේ මුදල් ඉපීම ගැන අහනවා කියලා හිතන්න එපා. නිකන් අවබෝධයක් ගන්න. මේ පාර මේ කීයකට වගේ මේ කිලෝ එක ඔබතුමාට දෙන්න පුළුවන් වුණාද මුල් කොටස? මං ඉස්සෙල්ලා දුන්නා 75ට. 75ට. ඔව්. 75 හොඳ මිලක් කියලා ඔබතුමා කිව්වා. ඔව් 75 හොඳ මිලක් මේ තව මිලේ ඇයි කියලා බලාපොරොත්තු වෙනවා. ගිය පාරම දුන්නා මං 130ට. 130ට. ඉතින් ඉස්සෙල්ලා 130ට දුන්නා. ඒ කියන්නේ දැන් මේ කොටුවෙන්ම පටවනවද මේ දේවල් එහෙම නැත්නම් ඔබතුමා අරගෙන යන්නට ඕනේද? මං අරයි යනවා වාහනයක් කෑලි ගන්න. දැන් මේ වාහනේ යනවා. ඔව්. ඒවට මේ කෑල්ලකට රුපියල් 100ක් ගන්නවා. කෑල්ලකට.
එම තමයි අරයි යන්නේ එම නතු තිරින් ගිල්ලක් කරගෙන දෙක තුන නම් බයිකර අරයි යනවා ඔව පිළිවෙලට ලස්සනට සිදු කරපු ඒ වගේම හොඳ පැහැදිලි කිරීමක් අපට ගෙනල්ල දීපු මේ අපූරු පතෝල වගාවෙන් අපි එලියට ඇවිල්ලා ලස්සන වෙල්ල අය මැද්දෙන් ඇවිල්ලා ඔන්න මේ වෙල්ල අයට ඇතුල්වෙන කඩුල්ලෙන් එලියට ඇවිත් අද දවසට ඔබට සමුදීලා යන්නට තමයි සූදානම් වෙන්නේ අපි තව දවසකදී හමු වෙනවා කඩුල් ඇරියොත් කඩුල වහන්න එපේ එහෙමනම් මාබිම අද දවසට නිමා කරනවා ඔබට ආයිබෝන් කියනවා අපි ගිහිල්ලෙන්නම්